නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, දැන් ඔබ සූදානම් වී සිටින්නේ ඒ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි පතල මහා අනුකම්පාවෙන්ම දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. ඉතින් පින්වත්නි, අපි දන්නවා කුඩා කාලයේ සිට මේ මොහොත දක්වාම අපි මේ ගත කරන ජීවිතය තුළ අපිට නොයෙකුත් අර්බුදවලට මුහුණ දීපු අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. අපි අඬපු අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. අපි ශෝක කරපු අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. ඊටාම සුළු කරුණක් අරගෙන හිතේ වේදනාව තියාගෙන අන් අයගෙන් පරිගන්න අවස්ථා සමහර විට ඔබට තියෙන්න පුළුවන්. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි මේ දීර්ඝ සංසාරේ අපි දුක් විඳ ඉන්නේ මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අපිට තේරුනේ නැති නිසා. මොකද්ද තේරුනේ නැත්තේ? මේ ජීවිතේ යථාර්ථය අපිට අවබෝධ කරගන්න බැරි වීම නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේට පුළුවන් මෙයයි ධර්මය මෙයයි විනය කියලා පෙන්වන එක විතරයි. ඒ ශ්‍රාවකයාගේ ඇතුළාන්තයේ නුවණින් විමසීමේ හැකියාව තිබ්බොත් ඒ ශ්‍රාවකයාට හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ වටිනාකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ප්‍රධානම හේතුව තමයි ඉපදි මෙරි ආපු දීර්ඝ සංසාරේ අපිව ගැලවීම පිණිස බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කිරීම. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සංසාරේ ගමන් කිරීමට ප්‍රධානම දෙයක් වෙලා තියෙනවා අපේ ජීවිතේ අපිත් එක්කම අපි ආස කරන දේවල්. මොකද්ද මේ සංසාරේ යන්නට ප්‍රධානම වෙලා තින්නේ අපිට? අපි ඇලුම් කරන දේ. කොච්චර දුරට මේ ඇලුම් කරන දේ බලපානවද කියන්නේ අපිට යමක් අහිමි වුණොත් අපි අඬනවා. අපි ශෝක කරනවා. අපි දුක් වෙනවා. අපි පපුවේ අත් ගගහ අඬනවා. එතකොට ඇලුම් කරන දේ තුල ඇතිවෙන වෙනස් වීම අපිට තේරුම් ගන්නට හැකියාවක් නැති නිසාමයි අපි ඒ අවස්ථාවල ශෝක කරන්නේ. ඒ කියන්නේ ඇලුම් කරන දේ වෙනස් වෙනවා කියන අවබෝධය අපි තුල නැත්තම් අපේ ජීවිතය නැවත කැරි කියන්නේ මෙන්න මේ සසර දීර්ඝ කර ගැනීමට. ඉතින් ඔබට
අද ඉගෙන ගන්නට ලැබෙනවා භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන්ම දේශනා කරන ලද උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය, භද්‍රක ගාමිනී සූත්‍රය, සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ ඇතුළත් ඊටාම රමණීය බුද්ධ දේශනාවක්. පින්වත්නි, ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල්ල ජනපදයේ. ඉතින් දවසක් භද්‍රක ගාමිනී භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට පැමිණිලා භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේගෙන් ලස්සන කාරණාවක් විමසනවා. එතකොට මේ කාරණාව ඇහුවම අපිට හොඳට තේරෙනවා භද්‍රක ගාමිනී හොඳට දැනගෙන ඉඳලා තියෙනවා බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීමේ වටිනාකම, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙබඳු අවබෝධයක්ද කියලා භද්‍රක ගාමිනීට හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඉතින් භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භද්‍රක ගාමිනී ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් සාමාන්‍යයෙන් අපිට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට බුදු කෙනෙක් පහළ වීමේ වටිනාකම මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් භද්‍රක ගාමිනී අහනවා සාදු මේ බන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්ථංගමංච දේසේතු. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට දුකේ හට ගැනීමත් මට දුකේ නැතිවීමත් කියා දෙනසේක්වා. මොකද්ද දැන් භද්‍රක ගාමිනී අහන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට මේ දුකේ හට ගැනීමත් මේ දුකේ නැතිවීමත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සන පිළිතුරක් දෙනවා භද්‍රක ගාමිනීට. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවත් කෙනෙක් ඔබ කියයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඕනේ. හැමදාම දවසකට පැය 2ක් 3ක් භාවනා කරන්න ඕනේ. අපි ඒ කෙනාට මහා ගැඹුරුන් දෙයක් කියන්නේ නැවද නැද්ද? කියන්න යනවා. ඒතර බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොපමණද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊටාම සරල බසින් තේරුම් ගැනීමට හැකි අයුරින් බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට පිළිතුරු ලබා දෙනවා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේට තියෙනවා දසබල ඥාන. ඕනෑම කෙනෙකුගේ ඉන්ද්‍රිය මෝරා යන්නේ කෙබඳුදැයි කියලා අපේ භාග්‍යතුන් වහන්සේට අවබෝධඥානයක් තියෙනවා. මේ විදිහට දහම් කොටස් දේශනා කළොත් තමයි මේ කෙනා මේ විදිහට ධර්මයේ තේරුම් ගන්නේය කියන අවබෝධය බුදුරජාණන් වහන්සේට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක, මම අනාගතයේ දුකේ හැට ගැනීම මෙයයි කියලා, අනාගතයේ දුකේ නැතිවීම වෙන්නේ මෙහෙමයි කියලා ඔබට කිව්වොත් භද්‍රක, ඔබට යම්කිසි සැකයක් උපදින්න පුළුවන්. ඒ නිසා අනාගතයේ අරබයා මම ඔබට දුක ගැන කියන්න යන්නේ නැහැ කියනවා. අනාගතයේ අරබයා මම ඔබට දුක ගැන කියන්න යන්නේ නැහැ කියනවා. එතකොට දැන් එහෙම කිව්වොත් මෙයාගේ හිතට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට මං කරගෙන යනකොට මට මේ ගැටලු කොහොමද ඇති වෙන්නේ අනාගතේ? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ අරබයා මං ඔබට දුක ගැන කියලා දෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භද්‍රක, මම ඔබට ඔය වාඩි වී ඉන්න ආසනයේම, ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයේම දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් අත්දැකින හැටි මම දැන් ඔබට කියලා දෙන්නම්.
මොකද්ද කිව්වේ? ඔබ වාඩි වී ඉන්න ආසනයේම ඔබට අවබෝධ කරගන්න වෙනවා පුළුවන් වෙනවා දුකේ හට ගැනීම මොකද්ද? දුකේ නැතිවීම මොකද්ද කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තංකි මඤ්ඤසි ගාමිනී. ගාමිනී මොකද්ද මේ ගැන හිතන්නේ? ආතිතේ උරුවෙල කප්පෝ මනුස්සා යේසන්තේ වදේනවා බන්දේනවා ජානියාවා ගරහායවා uppajjeyun සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි. භද්‍රක මේ උරුවේල කස්සප කියන ගමේ සමහර මිනිස්සුන්ට අනුතුරක් වුණොත්, ඒ අය බන්ධනයකට අහු වුණොත්, ඒ අය මරණයටපත් වුණොත්, ඒ අයට යම්කිසි දුකක් ඇති වුණොත්, ඒ අයගේ ජීවිතේ පිරිහී ගියොත්, ඒ අයට විශාල නින්දාවක් ආවොත් භද්‍රක ඔබ තුල ශෝකයක්, වැළපීමක්, දුක් දුම්නස් සුසුම් හෙලීමක් උපදිනවා නම් ඒ වගේ මිනිස්සු මේ ගමේ ඉන්නවාද කියලා ඇහුවා. ඔබට තේරෙන්නේ නැති කියපු දේ මොකද්ද දේශනා කළේ? මේ ගමේ භද්‍රක ගාමිනී ඉන්න ගමේ කවුරු හරි මිනිස්සුන්ට කවුරු හරි මනුස්ස කොට්ටාසයකට යම්කිසි පීඩාවක් ඇති වුණොත්, දුකක් ඇති වුණොත්, එහෙම නැත්නම් ඒ අය මරණයටපත් වුණොත්, ඒ අය පිරිහී ගියොත් බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඒ හේතුවෙන් ඔබට දුකක් ඇති වෙනවාද? එබඳු දුකක් ඇති වෙන පිරිසක් මේ ගමේ ඉන්නවාද කියලා බුදුරජාණන් වහන්සේ උරුවේල කප්පක ගමේ ගැන විස්තරය අහනවා. භද්‍රක ගාමිනී දේශනා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ උරුවේල කප්පක ගමේ ඉන්නවා නම් ඒ අය මරණයටපත් වුණොත්, ඒ අය පිරිහී ගියොත්, ඒ අයට විශාල දුකක් කරදරයක් ආවොත් ස්වාමීනි මගේ හිතට වේදනාව ඇති වෙන අවස්ථා තියෙනවා. එබඳු මිනිස්සු මේ ගමේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වගේම භද්‍රක මේ උරුවේල කප්පව කියන ගමේම ඉන්නව නේද? යම් කිසි පිරිසකට කරදරයක් වුණොත්, ඒ අය මරණයටපත් වුණොත්, ඒ අය පිරිහී ගියොත් ඔබට දුකක්, කනගාටුවක්, ශෝකයක් ඇති වෙන්නේ නැති අවස්ථා තියෙනවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක එහෙමමයි කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරක් මිනිස්සු මේ ගමේ පිරිහිලා යනවා. මගේ හිතේ දුකක් එන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරක් විට මට ආරංචි වෙනවා අසවල් ගමේ අසවල් කෙනා මැරිලා උරුවේල කප්ප ගමේ. මට ඒ නිසා ඒ හේතුවෙන් දුකක්, කනගාටුවක්, ශෝකයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක මේ උරුවේල කප්ප ගමේම සමහර කෙනෙක්ට පීඩාවක් ඇති වුණාම, සමහරක් කෙනෙක් මරණයටපත් වුණාම ඔබට දුකක් ඇති වෙනවා. ඒ වගේම භද්‍රක මේ උරුවේල කප්ප ගමේම සමහරක් කෙනෙක්ට පීඩාවක් ආවම, සමහරක් කෙනෙක් මරණයටපත් වුණාම ඔබට ශෝකයක්, සංతాපයක් ඇතිවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ගාමිනී හොඳට අවබෝධ කරගලා කියන්න කිව්වා. ඒකට හේතුව මොකද්ද? දැන් අපි ගත්තොත් අපේ ජීවිතය තුළ ඔබ ඉන්න ප්‍රදේශයේදී හොඳට බැලුවොත් සමහරක් කෙනෙක්ට කරදරයක් වුණාම අපේ හිතටත් විශාල දුකක් ඇති වෙනවා. සමහරක් කෙනෙක්ට කරදරයක්, සංతాපයක්, මරණයටපත් වුණත් අපිට කිසි වගක් නැහැ. අපිට කිසි දුකක් ඇති වෙන්නේත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ ගාමිනීගෙන් ඒ දෙයමයි. ගාමිනී මේකට හේතුව මොකද්ද?
භද්‍රක ගාමිනී පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මරණයටපත් වුනාම ශෝකය ඇති වෙන්නේ නැත්තේත් කෙනෙක්ට දුකක් ඇති වුනාම ਸੰతాපයක් මරණයටපත් වුනාම මට ශෝකයක් ඇති වෙන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා තුල තියෙන ඡන්ද රාගය නිසා. මොකද්ද පින්වත්නි හේතුව? ඒ කෙනා කෙරෙහි අප තුල තුන කැමැත්තේ ස්වභාවය. අපි තුල ඒ කෙනා ගැන කැමැත්තක් නැත්තම්, ආලයක් නැත්තම්, ආදරයක් සෙනෙහසක් නැත්තම් ඒ කෙනාට මොනියම් ප්‍රශ්නයක් වුණත් අපේ හිතේ ශෝකයක් හටගන්නේ නැහැ. හැබැයි අපේ හිතේ යම් කිසි කෙනෙක් දැක්ක දවස් ඉඳලා යම් කිසි ප්‍රියමනාප බවක් තියෙනවද? සෙනෙහවන්ත බවක් තියෙනවද? ආදරයක් තියෙනවද? ආන් ඒ කෙනාට කරදරයක් හිරිහැරයක් වුණොත් අපේ හිතට විශාල පීඩාවක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔන්න භද්‍රක හොඳට අවබෝධ කරගත්තා. ඡන්ද රාගය නිසාමයි මේ දුක හටගන්නේ කියලා භද්‍රකට අවබෝධඥානෙ ඇති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිනී ඔබ ඔය දැකගත් අවබෝධ කරපු අකාලික වූ ධර්මය ඔබ ඔය අවබෝධ කරගත්තු අකාලික වූ ධර්මය බැසගත්තා වූ මේ ධර්මය ගාමිනී දැන් අතීතයටත් ගලපා බලන්න. ඒ වගේ ගාමිනී දැන් ඔබ අවබෝධ කරගත්ත ධර්මය දැන් ඉඳගෙන ඉන්න ආසනයේම ඔබ අවබෝධ කරගත් ධර්මය දැන් අනාගතයටත් ගලපා බලන්න. මොකද්ද ගලපා බලන්න කිව්වේ? අතීතේ යම්තාක් අපි ශෝක කරාද, සුසුම් හෙළුවාද, හැඬුවාද, වැළපුණාද, ඒ සෑම දුකක්ම හටගත්තේ අපි තුල ඒ දේවල් ගැන අපේ හිතේ තිබ්බ චන්දරාගය නිසා. අතීතයේ යම් අවස්ථාවල දුකටපත් වීම ඇතිවෙච්ච අවස්ථා තියෙනවා. අන් අය. එතකොට අන් අය දුකටපත් වෙනකොට අපිට ශෝකයක් ඇති වෙන්නේ නැති අවස්ථා ඇති වෙලා නැද්ද ඔබට? තියෙනවා. ඒකට හේතුව තමයි ඒ කරුණට අපි තුල චන්දරාගයේ කැමැත්ත ඇති වෙලා නැහැ. ඒ වගේම බුදුරජාන් වහන්සේ භද්‍රක ගාමිනීට දේශනා කරනවා ගාමිනී අනාගතයටත් දැන් ওই කරුණ ගලපා බලන්න. අනාගතයටත් ගලපා බලන්න කිව්වා. අනාගතේ ඔබ ශෝක කරයිද? ඔබ වැළපෙයිද? පපුවේ අත් ගහගෙන අඩයිද? සම්මෝවන් ආපච්චති ඔබට කලන්ති වුණත් හැදෙයිද? භද්‍රක ගාමිනී ඒකට හේතුව තමා කියනවා ඒ අවස්ථාවේදී ඔබට ඇති වුණු ඒ කරුණට ඇති වුණු ආලය, ආශාව. ඒ වගේම අනාගතයේ දැන් අපේ ජීවිතේ ගත්තොත් අපේ ජීවිතෙත් අනාගතේ අපි ශෝක කරයිද? අපි ශෝක කරන්නේ නැද්ද? ඒකට හේතුව තමයි අපිට චන්දරාගයේ කැමැත්ත ඇතිවීම. සමහරක් කරුණ නිසා අපිට කැමැත්ත ඇති නොවීම. ඔබ අහර ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන ගාථාවක්. පියතෝ ජායති ශෝකෝ. ප්‍රිය දේවල් නිසා ශෝකේ හටගනී. පියතෝ ජායති භයං. ප්‍රිය දේවල් නිසා අපිට බය ඇති වේ. පියතෝ විප්පමුත්තස්ස. ප්‍රිය දේවල් වලින් වෙන්නූ කෙනාට නත්ති ශෝකෝ කුතෝ භයං. ඒ කෙනාට කිසිම දවසක ශෝකයක්, සංతాපයක් ඇතිවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ලස්සන උදාහරණයක් අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් එක්ක යාළු වෙනවා. දැන් මේකෙන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් ඇලුම් කිරීම නිසා දුක හටගන්න ආකාරයත්
ඒ ඇල්ම අතහැරීම නිසා අපේ චිත්තාභ්‍යන්තරයේ දුක නැති වෙන ආකාරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා සූත්‍ර දේශනාවක මහණෙනි පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක්ක ඔන්න යාළු වෙනවා. එතකොට පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක්ක යාළු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පිරිමි ළමයාට ගෑනු ළමයා කෙරෙහි විශාල ඇල්මක් උපදිනවා. ඡන්ද රාගයක් උපදිනවා. එතකොට පිරිමි ළමයාගේ සම්පූර්ණම ලෝකේ ඉන්නේ අර ගෑනු ළමයා. ඊට පස්සේ සින්දුවක් ඇහුණත් එයාට හිතන්නේ මේ මං ආදරය කරන ගෑනු ළමයා තමයි සින්දුව කියන්නේ. සමහරක් වෙලාවට ඉස්කෝලේ පොතක් බලනකොට පවා එයාට ඒ පොත ඇතුලෙන් මැවෙන්නේ තමන් ආදරය කර ගෑනු ළමයාගේ රූපය. ගුරුවරු හිතයි මෙයා පාඩම් කරනවා කියලා. හැබැයි මෙයා මෙයාගේ මානසිකාර්යය තුල හිර වෙලා. ටෙලිෆෝන් කෝල් එකක් ආවත් හිතන්නේ මම මේ ආදරය කරන ගෑනු ළමයා තමයි කතා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලයක් මෙයා මේ පිරිමි ළමයා ගෑනු ළමයාත් එක්ක සෙනෙහවන්තව වාසය කරනවා. කාලයක් ගත වුණාට පස්සේ අර පිරිමි ළමයා දකිනවා මහණෙනි අර ආදරය කරපු ගෑනු ළමයා තවත් පිරිමි ළමයෙක් එක්ක පාරේ ඇවිදිනවා. මොකද්ද දකින්නේ? තවත් පිරිමි ළමයෙක් එක්ක පාරේ ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර ආදරය කරපු පිරිමි ළමයාට කුමක් ඇති වෙනවාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ තරුණ දරුවාගේ හිතට විශාල දුකක් හට ගන්නවා. හඩන්න පටන් ගන්නවා. ශෝක කරන්න පටන් ගන්නවා. වැළපෙන්න පටන් ගන්නවා. පපුවේ අත් ගහගෙන හඩන්න පටන් ගන්නවා. දැන් මෙබඳු අවස්ථා නැද්ද අද කාලේ? කෝච්චියට පයින්නවා. සමහරු කැලණි ගඟට පයින්නවා. සමහරු ආදරය කරන ගෑනු ළමගේ බෙල්ල කපලා බෑග් එකේ දාගෙන යනවා. එතකොට මේ එකම ප්‍රශ්නේ නෙමෙයිද අද කැරකෙන්නේ? එකම ප්‍රශ්නේ අද කැරකෙනවා. අවබෝධ කරන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පිරිමි ළමයාගේ හිතට විශාල පීඩාවක් එනකොට අර පිරිමි ළමයා කල්පනා කරනවා කිව්වා මේ කොහේවත් යන එකියක් හින්දා මේ කොහේවත් යන ගෑනු ළමයෙක් හින්දා මගේ හිතට පීඩාව හටගත්තේ ඒ ගෑනු ළමයා කෙරෙහි මගේ හිතේ ඇතිවෙච්ච ඡන්ද රාගය නිසා ඔන්න අවබෝධ කරගත්තා. එතකොට මේ පිරිමි ළමයාට ගෑනු ළමයා කෙරෙහි දුකක් හටගත්තේ තව පිරිමි ළමයෙක් එක්ක ඇවිදිනවා දැකලා ශෝකය හටගත්තේ හැඬුවේ වැළපුණේ හේතුව පිරිමි ළමයා කල්පනා කරනවා. කල්පනා කරනකොට මේ බුද්ධිමත් දරුවට තේරෙනවා මහණෙනි මගේ හිතේ මේ ගෑනු ළමයා කෙරෙහි ඡන්ද රාගය තිබ්බ හින්දායි මේ ශෝකය හටගත්තේ. මහණෙනි ඊට පස්සේ මේ පිරිමි ළමයා කරන්නේ ඒ ගෑනු ළමයා කෙරෙහි යම්කිසි ඡන්ද රාගයක් ඇද්ද? ඒ ඡන්ද රාගය ප්‍රහීන කරන්න උත්සාහ කරනවා. නිමිති ප්‍රහාණය කරනවා. අනුනිමිති ප්‍රහාණය කරනවා. මහණෙනි කාලයක් ගියාට පස්සේ ඒ පිරිමි ළමයාට විශාල හිතට සැපයක් ඇති වෙනවා. ඒකට හේතුව මොකද්ද? අර ගෑනු ළමයා නිසා ඇතිවුණු දුක ප්‍රහීන වුණා. ඡන්ද රාගේ නැතිවීම නිසා. ඒ වගේම මහණෙනි තව දවසක් පිරිමි ළමයා දකිනවා අර ගෑනු ළමයා තවත් පිරිමි ළමයෙක් එක්ක පාරේ ඇවිදගෙන යනවා. මහණෙනි අර පිරිමි ළමයාට දැන් ශෝකයක් හටගනීද? දැන් සංතාපයක් හටගනීද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ තරුණ දරුවාගේ හිතට කිසිම පීඩාවක් හටගන්නේ නැහැ. කිසිම වැළපීමක් හටගන්නේ නැහැ. හඩන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. ඒකට හේතුව කියනවා මහණෙනි ඒ පිරිමි ළමයා කෙරෙහි ගෑනු ළමයා ගැන තිබ්බද ඡන්ද රාගයක්. ඡන්ද රාගය කියන්නේ කැමැත්තක්.
ඒ කැමැත්ත දැන් ඔහු තුල නැතිවීම නිසා. ආන්නේ වගේ තමා පින්වත්නි අපි මේ ජීවිතේ ශෝක කරයිද, හඬයිද, වැළපෙයිද? ඒ හැම දුකකටම හේතුව මොකද්ද? ආශාව. එහෙනම් මේ දුකේ මුලට හේතුව මොකද්ද? තණ්හාව. දුකේ මුලට හේතුව මොකද්ද? ආශාව. ඇල්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආශාව අපේ ජීවිතේ ගත්තොත් ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොත දක්වා අපි එක එක දේවල් වලට ආස කරන්නට වෙලා තියෙනවා. අපි දන්නේ නැතුණාට එක එක දේට අපි ආසත් කරනවා. හැබැයි මේ ආස කරන දේ අනාගතයේ වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා අපිට තෝරා බේරා ගන්නට බැරි වුණොත් ඒ ආස කරන දේ වෙනස් වෙනවත් එක්කම අපිට ශෝකය හට ගන්නවා. එදාට අපි හඬනවා. එදාට අපි වැළපෙනවා. පපුවේ අත් ගහගෙන අඬනවා. අන් අයට කිය කිය හඬයි. එතකොට මේ භද්‍රක ගාමිණී කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. අද්භූතයි. ස්වාමීනි අතීතේ අනාගතේ විමසා බැලුවොත් දුක හටගන්නේම ආශා කරපු දේවල් නිසාමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්. මේ පුතාව පිටස්තර ප්‍රදේශයක මම නවාතැන් දීලා තියෙන්නේ ඉගෙන ගැනීමට. ස්වාමීනි හැමදෑම දූතයෙක් යවලා මම දූතයාගේ විමසනවා පුතා හොඳින් ඉන්නවද? හොඳට ඉගෙන ගන්නවාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හැම තිස්සෙම කයේ දැවිල්ලක් තියෙනවා මගේ. මගේ දරුවා හොඳින් වාසය කරනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක එහෙනම් ඔබ කියන්න ඔය අවබෝධ කරගත්ත දේ තුලින් විමසලා බලලා කියන්න. ඔය චිරවාසී හදිස්සියේ මරණයටපත් වුණොත් චිරවාසීගේ පිරිහීමක් අහන්න ලැබුණොත් චිරවාසී නින්දාවකට වැටිලා ඉන්නවා කියලා අහන්න ලැබුණොත් මරණයටපත් වුණොත් භද්‍රක ගාමිණී ඔබට කුමක් සිදු වේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ දුක වාවා ගන්නට බැරි වේවි. ඒ දරුවා කෙරෙහි මගේ හිතේ බලවත් ආශාවක් තියෙනවා. බලවත් ප්‍රේමයක් තියෙනවා. බලවත් චන්දරාගයක් තියෙන නිසායි මට මේ වගේ දුකක් හටගත්තේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එයාගෙන් කෙලින්ම අහනවා චිරවාසී මැරුණොත් මොකද්ද වෙන්නේ කියලා. දැන් අද කෙනෙකුගෙන් ওই ප්‍රශ්නේ අහුව ගමන් කියන්නේ මොකද්ද? හා මූසල කතා නම් කියන්න එපා. ඕක අහලා කාටද හරි ගියේ? අපේ ජීවිතේ ගත්තොත් අපි වටා ඉන්න බොහෝ දෙනෙක් කැමති දුකක්, ශෝකයක්, සංతాපයක් ඇති වෙනකොට ඒ කෙනාගේ පැත්තට අපි නැඹුරු වෙලා කතා කරනවට. සත්‍ය කතා කරනවට වැඩිය ඒ අය කැමති මොකද්ද? ඔළුව අත ගාලා හා නාඩ ඉදින් කියලා පොඩ්ඩක් අපි යා නලවනවට තමයි හැමෝම කැමති. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙලින්ම විමසනවා චිරවාසී මරණයටපත් වුණොත් ගාමිණී ඔබට මොකද්ද වෙන්නේ? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ බලවත් කැමැත්තක් චිරවාසීට පිහිටලා තියෙන නිසා මට මේ දුක බාවා ගන්නට බැරි වේවි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඔය චිරවාසීගේ මව ඒ කියන්නේ ඔබගේ බිරින්දෑ ඔබට අසන්නට ලැබෙනවා ඔය බිරින්දෑට කරදරයක්, කංකටුලක්, ශෝකයක්, පරිදේවයක් වෙලා කියලා. භද්‍රක ඔබට මොකක්ද හිතෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අහෝ එහෙනම් මාත් මරණයටපත් වෙයි මම නම් දන්නේ මොකක් වෙයිද කියලා කිව්වා. භද්‍රක දැන් මේ ඔක්කොම පිළිතුරු දෙන්නේ මොකක් තුලින්ද? අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අවබෝධ කරලා. භද්‍රකට අවබෝධඥානයක් ඇති වුණා. මොකද්ද? ආශාව නිසයි මේ සියලුම දුක් හටගන්නේ.
ආශාව නැතිවීම නිසා මේ සියලුම දුක් නැති වෙලා යනවා කියලා අවබෝධඥානෙ භද්‍රකට ඇති වුණා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක තංකි මඤ්ඤති ගාමිනී යදාතේ චිරවාතිස්ස මාතා අදිට්ඨා අසුතා අහෝසි චිරවාසිස්ස මාතුයා චන්දෝවා රාගෝවා පේමං වාති. භද්‍රක යම් කිසි දවසක චිරවාසිකේ මව දැකලා තිබ්බේ නැත්තම්, යම් කිසි දවසක ඔබ ඔබේ බිරිඳ වුණු කෙනා ඔබට ඔබගේ ඇස් දෙක ඉදිරිපිටට ආවේ නැත්තම්, ඇය ගැන අසලා තිබ්බේ නැත්තම්, ඔබට ඇය කෙරෙහි කැමැත්තක් හරි ඡන්දයක් හරි රාගයක් හරි ප්‍රේමයක් හරි ඇති වෙනවාද නැද්ද කියලා ඇහුවා. භද්‍රක ගාමිනී දේශ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි දවසක ඇයව මන් දැකලා නැත්තම්, ඇය ගැන අහලත් නැත්තම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මක්කටයි ශෝක කරන්න කිව්වා. ඇයව දැකපු දවසේ ඉඳලා තමා කිව්වා ඇයි කෙරෙහි මට ඡන්ද රාගය ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භද්‍රක ඔන්න ඔය කරුණ ඔබ හොඳට අවබෝධ කරගන්න කිව්ව මොකද්ද? අතීතේ ශෝක කරාද ඒ ශෝක කරන්නට හේතුව අපි තුල ඇතිවෙච්ච ඡන්ද රාගය. අනාගතේ අපි ශෝක කරයිද ඒ ශෝක කරන්නට හේතුව මොකද්ද? අපි තුල ඇතිවෙන්නා වූ ඡන්ද රාගය. වර්තමානයේ අපි ශෝක කරයිද ඒ ශෝක කිරීමට හේතුව මොකද්ද? වර්තමානයේ අපි තුල ඇතිවෙන ඒ අවස්ථාවේදී ඒ වස්තුන්ට අපි තුල ඇතිවෙන ඡන්ද රාගය. දැන් අපි ගමු උදාහරණයක්. කවුරු හරි කාන්තාවක් ලස්සන මාලයක් පළඳගෙන ඉන්නවා. හැබැයි මෙතුමිය දන්නේ නැහැ මේ පළඳගෙන ඉන්න මාලය වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. ඒකට කියනවානේ අවිද්‍යාව කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා දන්නේ නැති නිසා එතකොට මෙතුමිය අල්ල ගන්නවා මේ මාලේ මම. මේ මාලය මටමයි අයිති. මේ මාලය කරේ දාගෙන ඉන්න මාලය මගේ ආත්මයයි, මගේ වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. වෙනස් වෙන ස්වභාවයට අයිති කියන අවබෝධය මෙතුමියට නැහැ. කොහේ හරි ගමනක් ගිහිල්ලා එනකොට දැන් මෙතුමියගේ කරේ තිබ්බ මාලය බිම වැටිලා. ඔන්න චන්දරාගය නිසා හටගන්න දුක දැන් මෙතුමියට ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒකට බුද්ධ දේශනාවේ තව තැනක සඳහන් වෙනවා බර කියලා. සාමාන්‍යයෙන් කරේ දාගෙන ඉන්න මාලයක් ග්‍රෑම් 250ක් නම් දැන් මාලේ නැතිවීම නිසා හිතට ඇති වෙන බර කිලෝ 500කටත් වැඩි වෙන්න පුළුවන්. මේ කියන්නේ හිතට ඇති වෙන බර. ඔන්න දැන් මෙයාගේ මාලේ නැතිවීම නිසා මෙයාගේ හිතට ඇති වුණු බර කොච්චරද කියන්නේ? චන්දරාගයේ නිසා ඇතිවෙච්ච වේදනාව කොච්චරද කියන්නේ? ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාට බයිනවා. ළමා ලපටින්ටත් බයිනවා. පවුලේ ඥාතීන්ටත් බයිනවා. යම් කිසි ගමනක් ගියා නම් ඒ ගමන ගිය හැමෝටම බයිනවා. ග්‍රාම සේවක මහත්තයටත් බයිනවා. අන්තිමට ජනාධිපතිතුමාටත් බයිනවා. එතකොට මේ හැම දෙයකටම හේතුව මොකද්ද? අපි පරිහරණය කරන දේවල් වල වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා කියලා අපිට අවබෝධඥානයක් නැත්තම් අපි තුල විශාල බරක්, විශාල පීඩාවක්, දුකක්, සංතාපයක් ඇති වෙනවා කිව්වා. ඒකට හේතුව මොකද්ද? චන්දරාගය ඇති වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා අපි තුල තියෙන බලවත් අවිද්‍යාව සහගත සිතුවිල්ල. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ හැම දුකක්ම හටගන්න හේතුව මොකද්ද? තණ්හාව කියලා. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලේ ධර්ම අවබෝධය කරපු ශ්‍රාවකයෝ හිටියා. එතකොට ඒ ශ්‍රාවකයෝ හොඳට ගිහි ජීවිතය දියුණු කරගත්තා. දරුවන් හැදුවා. දැන් අපි ගත්තොත් විශාකාවගේ ජීවිතේ විශාකාවට දරුවන් 20 ගාණක් හිටියා.
මිනිපිරියන් බොහෝ හිටියා. එතුමිය ලස්සනට ඇඳ පැළඳුවා. ලස්සන පෞල් ජීවිතයක් ගත කළා. හැබැයි එතුමියගේ මානසිකාරය තුල ඒ මානසිකාරයත් එක්කම අවබෝධඥානීය ගැප් වෙලා තිබ්බා. එතුමියගේ මානසිකාරය තුලම සම්මාදිට්ඨිය ගැප් වෙලා තිබ්බා. ඒකට හේතුව එතුමිය සෝතාපන්න ශ්‍රාවිකාවක් නිසා. ඉතින් දවසක් විශාකාව මහා දවාලේ කොණ්ඩේ තෙමාගෙන සවැත් නුවර ජේතවනාරාමයේ අසලින් යනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා විශාකා මොකද මේ මහා දවාලේ කොණ්ඩේ තෙමාගෙන යන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ ගෙදර හිටිය මිනිපිරියක් නැතු වුණා. එතකොට ඒ කාලේ තිබ්බ පෞල් සම්ප්‍රදායික ක්‍රමයක් තමයි කෙනෙක් පවුලේ කෙනෙක් මරණයටපත් වුණාම ඒ ප්‍රධාන කාන්තාව කොණ්ඩේ තෙමාගෙන යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා ඒකට හේතුව ස්වාමීනි ගෙදර හිටිය මිනිපිරියක් මරණයටපත් වුණා. බුදුරජාන් වහන්සේ දැක්කා විශාකාවගේ හිතේ යම්කිසි දුකක් තියෙනවා මේ මිනිපිරිය කෙරෙහි. බුදුරජාන් වහන්සේ අහනවා ඇත්තටම විශාකා ඒ මිනිපිරිය හරි ලස්සන කෙනෙක් නේද? ස්වාමීනි භාග්‍යවතුන්ස හරි ලස්සනයි. ඒ මිනිපිරිය ගෙදර ඉන්නකොට ගෙදර පිරීලා ඇති නේද? ස්වාමීනි ඒ මිනිපිරිය මට හරි මතකයි. මගේ ජීවිතේ වගේ මුළු ගෙදරම පිරීලා hina වෙනකොට හරි සිරියාවන්තයි. බුදුරජාණන් වහන්සේ ඔන්න විශාකාවට ප්‍රශ්නයක් ඇති කරා. දැන් බුදුරජාණන් වහන්සේ විශාකාවට ප්‍රශ්නිය තුලින් තමන් තුල තියෙන අවබෝධය ඉස්මතු කරනවා. විශාකා ඔබ කැමතිද මේ සවැත් නුවරේ ඉන්න ඔය වගේම දරුවෝ ඔක්කොම ඔබේ වෙනවා නම්? අනේ භාග්‍යතුන් වහන්සේ කොයි තරම් දෙයක්ද? කොච්චර සම්පතක්ද? බුදුරජාන් වහන්සේ ආන විශාකා එහෙනම් කියන්න බලන්න සවැත් නුවර දවසකට ළමයි කී දෙනෙක් මැරෙනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරක් දවසට ළමයි 4-5 දෙනෙක් මැරෙනවා. සමහරක් දවසට ළමයි 60-70 මැරෙනවා. 2-3 දෙනා මැරෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන විශාකා එහෙනම් හැමදෑම ඔබට ওই ළමයි ඔබේ වුණොත් හැමදෑම කොණ්ඩේ තෙමාගෙනමයි ඉන්න වෙන්නේ. දැන් බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධය. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. විශාකාවගේ මානසිකාරය තුල ගැබ්බෙලා තියෙනෝනේ සම්මාදිට්ඨිය. විශාකා සාදුකාර දීලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අద్භූතයි. මට මේක ළමෙක්වත් එපා. එතකොට බලන්න අවබෝධය තුල පිහිටපු කෙනා දකින විදියයි අද ඔය කරුණම අවබෝධ කරන්නේ නැති ගැහණියෙකුට අපි කිව්වොත් අපි හොඳට බැනුම් අහගෙන නවතින්නේ. තව තැනක සඳහන් වෙනවා ඔබ දන්නවා ඇති බන්දුල මල්ලිකා. එතුමිය දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දානශාලාවේ දාන බෙදනවා. දූතෙක් හනික ඇවිල්ලා බන්දුලක මල්ලිකාට යම්කිසි ලිපියක් දෙනවා තුණ්ඩුවක්. එතුමිය මේ ලිපිය කියවලා එතුමිය ඉනේ ගහගත්තේ තුණ්ඩු කෑල්ල. 16ක් වෑංජන බෙදෙන අතරමඟ 16ක් අතින් භාජනයේ වැටලා භාජනේ බිඳුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා බන්දුල මල්ලිකාට දුකක් ඇති වුණාද දන්නේ කැඩෙන දේවල් කොහොමත් කැඩෙනවානේ කියලා දහම් කරුණක් කිව්වා. බන්දුල මල්ලිකා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අනේ මේ පොළොවට පස් වෙන භාජනය ගැන කවර කතාවද? මට ওই භාජනය ගැන දුකක් නැහැ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ බලන්න කිව්වා දැන් අර දූතය ඇවිල්ලා මට දුන්න තුණ්ඩුව. ස්වාමීනි මේ දාන බෙදෙන මොහොතේ මගේ මහත්තයයි දරුවෝයි පවුලේ සියලුම දෙනාව හොරු කල්ලියක් ඇවිල්ලා දැන් මරණයටපත් කරලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හේතුවෙන්වත් මගේ හිතට ශෝකයක් ඇති වුණේ නැහැ. මගේ හිතට වැළපීමක් ඇති වුණේ නැහැ. මම හඩන්නේ නැහැ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මම මේ ජීවිතය හොඳට අවබෝධ කරගෙන ඉන්න
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. දැන් බලන්න එතකොට එකම දෙයක් මුල් කරගෙන පින්වත්නි කෙනෙක් හඬනවා. කෙනෙක් ශෝක කරනවා. කෙනෙක් වැළපෙනවා. කෙනෙක් පපුවේ අත් ගහගෙන අඬනවා. එකම දෙයක් මුල් කරගෙන තව කෙනෙක් සිනාමුසු මුහුණින් සිටිනවා. ශෝක කරන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. හඬන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ හැම දෙයකටම හේතුව මොකද්ද? අපි තුල ඇතිවෙච්ච ඡන්ද රාගය. අපි තුල ඇතිවෙච්ච ඇල්ම අපිට ප්‍රහාණය කරගන්නට බැරි වීම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට දේශනා කරනවා භද්‍රක හොඳට අතීතයට ගලපා බලන්න. දුක හටගන්නේ කොහොමද? හොඳට අනාගතයට ගලපා බලන්න. මේ දුක හටගන්නේ කොහොමද? හොඳට වර්තමානයේ විමසමින් සිටින්න. මේ දුක හටගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අපොහසත් වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය ටික ටික හරි පුරුදු කරන්න. දැන් අපි දන්නවා ඔබ ගිහි ජීවිතේ ගත කරනකොට ඔබට සමාජයේ ඇසුරු කරන්නට වෙනවා. ඒක ඇත්ත. ඒ වගේම ඔබ ගිහි ජීවිතේ ගත කරනකොට ඔබට සුපෝගභෝගී වස්තු ඇසුරු කරන්නට වෙනවා. ඒකත් ඇත්ත. ඔබට යාන වාහන ගන්න වෙනවා. ඒකත් ඇත්ත. ඔබට හොඳ පෞල් ජීවිතයක් ගත කරන්නත් වෙනවා. ඒකත් ඇත්ත. එතකොට ඒ කිසිම දෙයක් ධර්ම මාර්ගයට බාධාවක් නොවේ. හොඳට ධර්ම ඉගෙන ගත්තොත් ඒ කිසිම දෙයක් ධර්ම මාර්ගයට බාධාවක් නොවේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ අපි වටා තියෙන පරිසරය අපි හොඳට හඳුනා ගත්තොත් මේ අපිට කැමැත්ත ඇති වෙන හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. මේ ලෝකේ හඩන මිනිසුන් අතර ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අභිමානවත් ශ්‍රාවකෙක් විදියට වාසය කරන්න. ඒ නිසා හොඳට අවබෝධයක් ඇති කරගන්න. මේ ලෝකයේ තියෙනවා ධර්මයන් පහක්. ඒ තමයි ෂය වෙන ධර්මයට අයිති දේ ෂය වෙන්න එපා කියලා ලෝකේ කිසි කෙනෙකුට පතන්ට බෑ. කැඩී යන ධර්මයට අයිති දේ අනේ කැඩී යන්න එපා කියලා ලෝකේ කිසි දෙවියෙකුට මාරයෙකුට කේන්දරයකට සුබ නැකතකට පතන්ට බෑ. නැසී යන ධර්මයට අයිති දේ අනේ නැසින්න එපා කියලා කිසි කෙනෙකුට පතන්ට බෑ. ගෙවී යන ධර්මයට අයිති දේ අනේ ගෙවෙන්න එපා කියලා කිසි කෙනෙකුට පතන්ට බෑ. දි รา යන ධර්මයට අයිති දේ අනේ දිරන්න එපා කියලා කිසි කෙනෙකුට පතන්ට බෑ. ඒ නිසා භද්‍රක ගාමිනී හොඳට දක්ෂ වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ බුදුරජාණන් සරල බසින් භද්‍රක ගාමිනීට කිව්වා. භද්‍රක ගාමිනී හොඳට ඒ දහම් කාරණා විමසන්න පටන් ගත්තා. ඒ වාඩි වෙලා ඉන්න ආසනයේම මේ ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් සම්මා දිට්ඨිය ඇති කරගත්තා. ඒ නිසා ඔබත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ දහම් කරුණ පොඩි වුණාට මේ දහම් කරුණ අවබෝධ නොවුන නිසාමයි මේසා දීර්ඝ සංසාරයක් අපි ඉපදිපිදි මෙරි මෙරි යන්නේ. ඒ නිසා හොඳට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ඉගෙනගත් දහම් කාරණා ඔබගේ ජීවිතයට යලි යලි එකතු කරගෙන ඔබගේ ජීවිතයේ මේ මොහොතේ මරණ මංචකයේ දක්වා ඔබට ආසාව ඇති වෙන අරමුණු යම් යම් අවස්ථාවලදී ඔබ ශෝක කරන අවස්ථා හඳුනාගෙන මේකට හේතුව මොකක්ද කියලා හොයලා හැම දෙයකටම හේතුව ආශාව කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ආශාව දුරු කරන්න ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්න. ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව ඔබ අප සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම උදෙසාම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද දවසේදී ධම්ම පූජා සදහම් දේශනාව සඳහා පූර්ණ අනුග්‍රහය දරන්නේ කැලණියේ පිලපිටියේ පදිංචි 2021 ජූනි මාස 24 වන දිනට 50 වන විවාහ සංවත්සරයේ යෙදුණු ධර්මදාන සමාජිකත්වයේ දරන ෂෙල්ටන් පෙරේරා සහ වයලට් පෙරේරා යන දෙමාපියන්ට
නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස පින්වත් සුරාජ් පෙරේරා පුතුණුවන්, ලේකා වනසේකර දියණිය, සුදීප් සහ සුදේශ් යන මුණුබුරන් දෙදෙනා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් තමයි දායකත්වයේ ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට පින්වත්නි රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පුණ්‍ය ධර්මයන් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව සියලු දෙනාට සලසා දෙත්වා. කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට දෙවියන්ගේ අපුපකාර සලසා දෙත්වා. ඒ දෙවියන්ට ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධයට මේ පිණුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, මහමිුණා වාසී රටලෝක වාසී සිල් ගුණ දම් වඩන ශ්‍රාවක සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලෝකීය විනීතා පෙරේරා සහ මීට මාස 4කට පෙර මිය පරලෝකීය ජෙනට් පෙරේරා යන පුංචි අම්මලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය නමින් අනන්ත සසර පටන් මිය පරලෝ යන්ට යෙදුණු සියලු මළගිය ඥාතීන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සංසාර දුකින් අත් මිදීමට මේ පින හේතුපකාරක ධර්මයක් බවට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් 2021 ජූනි මාස 24 වන දිනට 50 වන සංවත්සරයේ සමරන ෂෙල්ටන් පෙරේරා මහත්මයාට වයලට් පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තවදවත් පින් දහම් කරමින් ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස පින් දහම් කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ සියලු පින් දහම් ඒ දෙපළට ඒකාන්ත වශයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් 2021 ජූලි මාස 6 වන දිනට උපන් දිනය යෙදුණු ලේකා වනසේකර දියණියට, ජූලි මාස 3 වන දින උපන් දිනයේ යෙදුණු සුදීප් පුතුණුවන්ට, ඒ වගේම දායකත්වයේ දරූ සියලුම දෙනාට, ඒ පවුලේ සියලුම දෙනාට, අපුපකාර කරපු සියලු දෙනාට, දැක බලා සතුටු සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයේ පිණිස උපකාර වේවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේට, මහමිුණා වාසී රටලෝක වාසී සිල් ගුණදම් වඩන ශ්‍රාවක සංඝයාට, අනගාരിക මෑණින් වහන්සේලාට, පැවිදි අපේක්ෂක පුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.